සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා සරණ යමි සාදු සාදු සාදු. ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ගොඩාක් වෙලාවට අපිට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නොමැති වෙලා තියෙන්නේ අපි කල්පනා කරන ක්‍රමයේ තියෙන යම් වැරද්දක් නිසා. අපි ගොඩාක් වෙලාවට මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවන් හමුවේදී අපි කල්පනා කරනවා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා. අපි දන්නවා ගොඩාක් වෙලාවට මේ ජීවිතය කියලා කියන්නේ දුක් විඳින්න යන්න තියෙන ගමන. මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි වැඩි හරියක් කරන්නේ සැප විඳින එකද දුක් විඳින එකද? දුක් විඳින. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ජීවිතය පවත්වාගෙන යන්න අපි රැකිරක්ෂා කරනවානේ. ඒ රැකිරක්ෂා කරන එක පවා සැපයක්ද දුකක්ද? දුක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ මේ ගිහි ගෙදර වාසය කරන කෙනාට මේ ගිහි ගෙදර වාසය කිරීම නිසා මේ රැකිරක්ෂා කරන්ට සිද්ධ වෙනවා කියන්නේ මහා දුකක්. අපි දන්නවා අපේ ජීවිතේ ගෙවිගෙන ගිහිල්ලා අවසාන කාලේනකොට අපි වැඩිම හරියක් ජීවිතේ වැය කරලා තියෙන්නේ මොකටද? රැකිරක්ෂා කරන්න. ජීවිතේ වැඩි කාලයක් වැය කරලා තියෙන්නේ මොකටද? රැකිරක්ෂා වලට. එතකොට ওই විදිහට මේ මනුස්ස ජීවිතය අපිට ලැබුණාම එහෙනම් මේ මනුස්ස ජීවිතය තුළ තියෙනවා බොහෝ දුක් විඳින ස්වභාවය. ඒ දුක් විඳින ස්වභාවයත් එක්කම අපිට යම් සිද්ධි යම් සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ යම් සිද්ධි යම් සිදුවීම් වලට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අෂ්ටලෝක ධර්මය කියලා. කාලයකදී ලාභ ලැබෙනවා, කාලයකදී අලාභ ලැබෙනවා. කාලයකදී නිന്ദා ලැබෙනවා, කාලයකදී ප්‍රශංසා ලැබෙනවා. කාලයකදී සැප ලැබෙනවා, කාලයකදී දුක් ලැබෙනවා. කාලයකදී යසස ලැබෙනවා, කාලයකදී අයස ලැබෙනවා. එතකොට මෙන්න මේ අෂ්ටලෝක ධර්මයටත් අපි සියලු දෙනාටම මුහුණ දෙන්න සිද්ධ වෙලාද නැද්ද? සිද්ධ වෙනවා. නමුත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ ලාභ ලැබෙන වෙලාවේදී අපි ඒක ගැන වැඩි කල්පනා කරන්නේ. ඒ ලාභයක් ලැබෙන වෙලාවට අපි ඒක කල්පනා නොකරන්නේ. ලාභය තුලින් උපද්දවන්නේ සැප. නැද්ද? අපි නිකම් උදාහරණයක් කියන්නේ. ලාභයක් ලැබීම කියන කාරණාවෙන් උපද්දවන්නේ මොකද්ද? සැපක් උපද්දවන. ඒ නිසා අපි ඒක කියා කරන්නේ. ඒක ගැන හිතන්නේ. නේ? නමුත් අපි හිතමු අපිට අලාභයක් ලැබුණා කියලා. අලාභයක් ලැබුණම ඒක අපි කියා කරනවා. ඒත් හිතනවා. හිතනවට වැඩිය ඒ අලාභය හැම අපි දුක් වෙනවා. තේරුම් මේ කියන එක. එතකොට ඔන්න තියෙනවා. එතන තියෙනවා අපි හිතන ක්‍රමයේ යම් මොකද්ද? බැරැද්ද.
එහෙනම් අලාභයක් ලැබෙද්දී ලාභයක් ලැබෙද්දී අපි කල්පනා කරන්න ඕනි ලාභය වේවා අලාභය වේවා මේක අනිත්‍යයි. නේද? ලාභය අලාභයකට පෙරලන්නේත් අලාභය ලාභයකට පෙරලන්නේත් මොකකින්ද? අනිත්‍යයි. අනිත්‍ය නිසානේ වෙන්නේ. තේරුණාද? නින්දාව ප්‍රශංසාවට පෙරලන්නේත් ප්‍රශංසාව නින්දාවට පෙරලන්නේත් මොකින්ද? අනිත්‍යයි. එහෙනම් පොදු ධර්මතාවයක් තියෙනවා. අපි මේ ජීවිතේ ගත කරගෙන යනකොට අපිට මුහුණ දෙන්න තියෙන පොදු ධර්මතාවය. මොකද්ද පොදු ධර්මතාවය? අනිත්‍යයි. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමා තුළින් දකින්නවාය කියන කාරණාව එක පැත්තකින් හරි ලේසි. ලේසි කාරණා. කල්පනා කරන කෙනා. දැන් අපි කියනවා අපේ ධර්මය අවබෝධ කරගන්න හරි අමාරුයි අප්පච්චි කොහෙන් කරන්නද කියලා. දැන් අමාරුද? හිතන කෙනාට නෝනින් විමසන කෙනාට මේක ඇති අමාරුවක් නෑ. ඊළඟට අපි හිතන ක්‍රමයේ තියෙන අනිත් වැරද්ද තමයි මොකක්ද? අපි හැමතිස්සෙම හදාගෙන තියෙනවා තමන් පිළිබඳව ඇති කරගත්ත මහා උද්දච්චය. තමන් ගැන ඇති කරගත්ත උද්දච්චය. තේරුණාද? එතකොට තමන් ගැන ඇති කරගත්ත උද්දච්චකමින් මොකක්ද වෙන්නේ? අපි කල්පනා කරනවා අපිට මොකුත් වෙන්නේ නැහැ. දැන් සමහරව කිව්වොත් දැන් අපි කිව්වොත් උඹලා ධර්මයේ හැසිරෙන්නේ නැතුව ඉඳලා උඹලා සතර අපායේ වැටේවි කිව්වම ගොඩාක් අය කියන කතාව තමයි මොකද්ද? අපි අපාය යන්නේ නැහැ. දැන් සෝවාන් වෙලාද කියන්නේ? දැන් තක්කෙටම ස්ථීරවම නිෂ්ඨාවටම මම සතර අපායේ වැටෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කාටද? සෝතාපන්න වෙච්ච කෙනාට. මෙතන මුන්දලට කිව්වොත් උත්තර තමයි. අපි උවට කියනවා ෆැන්ටසි කියලා. ෆැන්ටසි කියන්නේ හිතින් රවට්ට ගන්න හදාගත්ත යම් අදහස්. අපි හැමෝගෙම තියෙනවා. පැහැදිලිද? ඊළඟට දැන් අපි හිතමු දැන් මේ ලෝකේ දැන් මම කියන්නේ මේ ලෝකයත් එක්ක කතා කරාම ලෝකයේ තියෙන සත්‍ය ආදරය සමදා ජයගනි. නැත්නම් එහෙම කතාව. නමුත් බුද්ධ දේශනාව දිහා බලුවාම තියෙනවා සබ්බේහි මේ පේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ. මොකද සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට වෙන්වෙන්න සිද්ධ. කොහොමද ඇත්ත සත්‍ය ආදරය සමදා ජයගනි කියන එක ෆැන්ටසියක්. ඒ කියන්නේ හිත රවට්ට ගන්න අපි හදාගත්ත මුලාව. ඒකේ තියෙන අවිද්‍යාව. ඒකේ තියෙන යථාර්ථය නොදැනීම. ඒකේ තියෙන මෝඩකම. තේරුණාද කියන එක? නමුත් බුද්ධ දේශනාවට ඇරලා බලුවහම උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම් ප්‍රිය දෙයක් තියෙනවද, ප්‍රිය වස්තුවක් තියෙනවද, ප්‍රිය පුද්ගලයෙක් ඉන්නවද, ඒ සියලුම ප්‍රියමනාප දේවල් වලින් මට වෙන්වෙන්න සිද්ධ වෙනවා කියලා යථාර්ථය කල්පනා කරන්නේ. එහෙනම් අර ෆැන්ටසිය තනිකරම බොරුවක් වෙනවා කොතෙන්ද? බුද්ධ දේශනාව අපි හොඳට නුවණින් විමසනවා නම් එහෙනම් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බ වෙච්ච ශ්‍රාවකයෝ විදියට හැමදේම මේ ඔළුව විකාර කරන මුලාවක් තුල අපිව රඳවන මහා අන්ධකාරයක් තුල අපේ හිත අඳුරු කරවන මේ ෆැන්ටසිය කියන එක හරිද? නෑ, මේ ලෝකේ මිනිස්සු මැරෙනකම්ම කරන්නේ මොකක්ද? මට්ටු වෙන්නේ නැහැ. මිනිස්සු මට්ටු වෙන්නේ. හැමදාම මිනිස්සුන්ගේ ස්වභාවය තමයි අර කෙසෙල් ගහේ මොකක් හොයාගෙන යන්නේ?
අරට හොයන්නේ. අපි හිතමු දෙයක් මොකක් හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒ සිද්ධ වුණාටම අපි පොඩ්ඩක් ඔන්න ඒක ගැන කලකිරෙනවනේ. කලකිරුලා ටික කාලයක් යද්දී මොකද වෙන්නේ? අපිට අමතක වෙනවා. අනිතනේ අමතක වෙනවා කියන එක සිංහල ජානවල වැඩි අනිත් මිනිස්සුන්ට. අමතක වෙනවා කියන එක ඉක්මනට අමතක වෙනවා. නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සු යම් අත්දැකීමක් බින්දෝ. ඒ අත්දැකීම තමයි උන්වහන්සේලා පෙරලගන්නේ කොහෙද? ධර්මයක් අවබෝධ කරගන්න තැන. ඒක සමහර වෙලාවට මරණයටපත් වෙන මොහොත දක්වාම ඒ අයට මතකයි. ඒ අත්දැකීම අපේ ජීවිතේ අපි අනන්තවත් අත්දැකීම් විඳලා තියෙනවා. හැබැයි ඒ අත්දැකීම අපිට මතක දවසයි දෙකයි. ඉතින් ඊට පස්සේ අපි නායෙන් හදනවා අනේ ධර්මය අවබෝධ කරගන්න බැලු. අපොච්චි. ඔබට කියන්නේ මොකක්ද? කරුණයක මහත්ය. ඒක ඒ විදිහටත් වෙලා ධර්මයක් අවබෝධ කරගන්න බැරි නම් මොක වෙන මොකක්වත් නෙවෙයි මොකක්ද ඒ? කරුණය. මේ ජීවිතේ එපා වෙන තරමට මේ ජීවිතේ තිත්ත වෙන තරමට අපි අත්දැකීම් විඳලා නැද්ද? අත්දැකීම් විඳලා තියෙනවා. ඒ අත්දැකීම් මොන එකක් අමතකයි. එතන හිතන ක්‍රමයේ තියෙනවා මොකක්ද? හිතන ක්‍රමයේ වැරද්දක් තියෙනවා. ඊළඟට මම කිව්වේ අර උද්දච්ච කම නිසා අපි කල්පනා කරනවා අපිට එහෙම වෙන්නේ නැහැ කියලා නේ අපිට වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්න කියලා අපිට කියන්නේ මොකක්ින්දද? අපිට ඒක වෙන හින්දා. තේරුණාද මේ කියන එක? මරණ සතිය වඩන්න කියන්නේ මොකක් වෙන හින්දාද? අපි මැරෙන හින්දා. එතකොට මරණ සතිය වඩන තැනේදීම උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිත අපි ජීවත් වෙලා ඉන්න එක තමයි මොකක්ද? පුදුමේ. මේ ලෝකේ තියෙන ලොකුම පුදුමේ තමයි මොකක්ද? ජීවත් වෙලා ඉන්න එක. මැරෙනවාය කියන එක මහා පුදුමයක් නෙවෙයි. මැරෙන්න තියෙන අවස්ථාවන් ප්‍රමාණය වැඩි. අවස්ථා පැහැදිලිද? ඊළඟට ආයුෂ වල නියමයක් තියෙනවද? මම මේ වයස වෙනකම් ඉන්න ඕනේ. එහෙම නැහැ. අර අපි කල්පනා කරන්නේ මම මැරෙනවා. අර අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ උන්වහන්සේගේ තේරගාථාවේදී දේශනා කරනවා යම් කෙනෙක් තමන් මරණ බව දන්නවා නම් එදාට තමයි කියනවා මේ ලෝකයේ තියෙන කලකෝලාහල කොම සංසිඳෙන්නේ. එහෙනම් මේ ලෝකයේ තියෙන කලකෝලාහල වල අඩුවක් තියෙනවා. කලකෝලාහල වල අඩුවක් නැහැ. එකිනෙකා පරයන්න, එකිනෙකා එක්ක තරඟ කරන්න, එකිනෙකාව පරද්දන්න නේ මහා අමුතු තරගයක් තියෙනවා. ඒ ඔක්කොම වෙන්නේ මොකක් නිසාද? මැරෙන බව දන්නේ නැති නිසා. දන්නේ නැති නිසා නෙවෙයි දන්නවා. දැන් මැරෙනවා කියලා දන්නවා. නමුත් ඒක පිළිගන්න සූදානම්. හිතන්නේ අර පටිපූජිකාවගේ කතාව තමයි කියන්නේ. ඉතින් පටිපූජිකාව කියලා ගෑනු කෙනෙක් බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමියාට හරි ලැබි ඒකයි පටිපූජිකාව කියන්නේ. පටිපූජිකාව චුත වෙන්නේ කොහෙන්ද? සක්‍ර දෙවියන්ගේ දිව්‍යාංගනාවන්ගේ කණ්ඩායමේ හිටපු දිව්‍යාංගනාවක් කලින් ජීවිතේ. පටිපූජිකාව. මල් කඩකඩා ඉන්න අතරේ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. දිව්‍ය ලෝකෙන් චුත වෙලා උපදිනවා සරත් නුවර. අවුරුදු 16ක් වෙනකොට විවාහ වෙනවා. විවාහ වෙච්ච දවසේ ඉඳලාම මොකද කරන්නේ? ස්වාමියාට හොඳට පුද සත්කාර කරනවා. ඒ තරම් නෙවෙයි දෙකරට ස්වාමීන් වහන්සේලා වඩම්මලා
දානමාන ආදී පූජා කරන. දරුවෝ දෙන්නෙකුත් හම්බුණා. අවුරුදු 50 හැබැයි. අවුරුදු 50ක් මැරුණා. හැබැයි මෙයා පින්දහම් කර කර මේ බුද්ධ ශාසනය කියන කාලේ පින්දහම් කර කර ප්‍රාර්ථනා කරනවා මට කලින් ස්වාමියා හිටපු තැනම උපදින්න ලැබේවා කියලා. කවුද කලින් ස්වාමියා? සක්‍රදේවි. හැබැයි එතනට යන්න පුළුවන් විදිහ පිනක් රැස් කරා. ඒ මහරහතන් වහන්සේලාට දාන දුන්නා. සිල්වත් ජීවිතය ගත කළා. තමන් උපස්ථාන කළා. මෛත්‍රියෙන් කටයුතු කළා හැම කෙනාටම. පින රැස් වුණා එතනට යන්න ආයි. දැන් අර බුද්ධ දේශනාව ඇහෙනවා. හැබැයි හිත ඇතුලේ තියෙන ප්‍රාර්ථනාව වෙන එක. එකක් වැහුණා යාට මොකක්ද? ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව වැහුණා. මොකක් නිසාද? අර අදිෂ්ඨානයේ බලවත්. කලින් ස්වාමියා ළඟ මට ඉපදෙන්න ලැබේවා කියන අදිෂ්ඨානයේ බලවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. කොහොමද ඒක? දැන් තේරුණානේ කියන එක කොච්චරවත් පින් කළා. අවුරුදු 50යි මැරුණා. මැරිලා උපදිනවා ආයෙමත් කොහෙද? ආයෙ අර දිව්‍යාංගනාවත උපදිනවා. සක්‍රදේවිය බලනවා මේක දැන් හිටියේ නැහැ වරුවයි. මෙහි අවුරුදු 50. අපිට නම් අප්පුයි කියන ප්ලෑන් වල මේ අවුරුදු 50. දැන් ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ පොඩි උන් ඉඳලාම උන් හිතන්නේ මම කසාද බඳින්න ඕනේ. ඉස්සෙල්ලා මේක ඉගෙන ගන්න ඕනේ අද ඉන්න උන්ට. මම කියන්නේ මේ අපිට ඇහෙන්න දකින්න ලැබිච්ච අත්දැකීම්. කසාද බඳින්න ඕනේ. අම්මාන කසාද බඳින්න මොකටද උඹලා? සතුටින් ඉන්න. දැන් මේ මෙලෝ හතරක් දන්නේ නැහැ. මෙලෝ කඩිවට දෙයකවත් මොකක්වත් දෙයක්ුත් නැහැ. සතුටින් ඉන්න. දැන් උන් හිතන්නේ මේ ටිකේ මේ කරගන්න දේත් එක්ක තමයි අනාගතේ සතුටින් ඉන්න වෙන්නේ. මේ අවුරුදු 50ට 60ට නිකන් හිතන්න අපි මොනතරම් ප්ලෑන් ගන්නවා. මොනතරම් මහන්සි වෙනවද මේ අවුරුදු 50 60 මේ ගෙවහලද? නමුත් ඔය තවතිසාව චාතු මහරජා මෙයා අවුරුදු 50ක් මනුස්ස ලෝකේ කාලා බීලා ඉඳලා වයසට ගිහිල්ලා මැරිලා යනකොටත් අර දිව්‍යාංගනාව මල් කඩනවා තවමත්. එතකොට අහනවා සක්‍රදේවි කී කොහෙද ගියේ? ස්වාමීනි චුතුණා. චුතුලා කොහෙද ගියේ? ස්වාමීනි සරත් නෝයි. ඒ ගිහිල්ලා මොකද කළේ? ස්වාමීනි අවුරුදු 16 දිවා වුණා. දරුවෝ දෙන්නෙක් හම්බුණා. දන්පැන් පූජා කළා. ස්වාමියාට භක්තියෙන් කටයුතු කළා. ස්වාමීනි අවුරුදු 50යි. මම මලා. සක්‍රදේවිය ආනවා ප්‍රතිපූජිකාවගෙන් එහෙනම් එච්චරයි සරුණා. මනුස්ස ලෝකේ. උන්දලා ගජ රාමිට පින්කරන වචනේ දේවා. ප්‍රතිපූජිකාව කියනවා යුගයේ අසහාය වචනේ. එදා කිව්වේ. ප්‍රතිපූජිකාව කියනවා කොහෙද ස්වාමීනි උන් හිතාගෙන ඉන්නේ උන් මැරෙන්නේ නෑ කිය. උන් අජරාමරයි කියලා හිතාගෙන කියන වැඩ කරන්නේ. හරිද? වැරදිද? ඈ? උන් අජරාමරයි කියලා හිතාගෙන කියන වැඩ කරන්නේ. එහෙනම් බලන්න මනුස්ස ලෝකයක උපදිනවාය කියන එක මම හිතන්නේ හරි තුච්චයි. මනුස්ස ශරීරයක් දරාගෙන ඉන්න ලැබෙනවා කියන එක තමයි මේ ලෝකේ තියෙන මම හිතන්නේ ජරාම වැඩි. ඇයි? මේක කොයි වෙලේත් පිරිසිදු කරගන්න ඕන. මේක කොයි වෙලේත් නව දොරකින් අසෝචි වැగిරෙන.
පණ පිටින් පණුවා. පණ පිටින්. නේ? වයස යන්න නිකන් අර ගොරකා අමු ගොරකයි වේලිච්ච ගොරකයි අතර වෙනස මොකක්ද? අමු ගොරකේ හොඳට තියනවා පොඩ්ඩක් දිග ඇරිලා අරක වේලෙන්න මක් වෙනවද? ඇගිලෙනවා. දැකලා නැද්ද වයසට ගිය මිනිස්සු ඇඳවල් වල වැටිලා කුදු වෙලා දනිස් අතපය වකුටු කරගෙන ගොර මට නම් මේ මිනිස්සු දැක්කම මතක් වෙන්නේ ගොරකමද? ගොරකා මදේ වේලිච්ච එක. ලෙල්ලනේ. ගොරකලෙල්ල. ගොරකලෙල්ල. වකුටු උනොත් වකුටු උනාමයි. දැකලා නැද්ද? අතපය නැමුණමයි. ආයෝග කඩන්නේ කොයි වෙලාවටද? කඩනෝක. මලාවට පස්සේ පෙට්ටියට දාන්න බෑ නරක. මං කියන්නේ මිනිස්සුන්ට යථාර්ථයේ තේරෙන්න නම් වකුටු වෙච්ච එකමයි පෙට්ටිය දාන්න. ඒ හැටියට පෙට්ටියක් අදලා ඒ විදිහට දාන්න. හැම පැත්තකින්ම හොඳට මතක තියාගන්න අපිට මේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන හැම අවස්ථාවක්ම අපි ෆැන්ටසි කරගෙන දැන් මලගේ කියන එක මිනිය කියන එක මෘත ශරීරය කියන එක ෆැන්ටසියක් නෙවෙයි. ඔය මිනිහ දකපු කී දෙනෙක් නම් කියලා ඇද්ද මරුණා නම් සපයි. කීවයක් උසන්නද? මරුණා නම් සපයි කියන වචනේ නිකමට හරි පාවිච්චි කරපුවා උසන්නද? කවුරුද නැද්ද? මම උසන්නද? කවුරුද නැද්ද මරුණා නම් සපයි කියලා හිතුවා? විතරද ඉන්නේ එතන. දැන් මරුණා නම් සපයි කියලා හිතුව මම විතරද ඉන්නේ. හිතලා තියෙනවනේ මොකටද? මරුණා නම් සපයි. හැබැයි මරණයේ තියෙන දැන් ෆැන්ටසි අරකනේ. ඉන්න ලස්සන ඉනාවක් තියෙනවා. ජීවත් වෙලා හිටියට පස්සේ ජීවත් වෙලා හිටියට වැඩිය පට්ට ලස්සනයි. මිනිහ එහෙම නැද්ද? පට්ටම ලස්සනයි. මිනිහ ගැන මම කියන්නේ. ඊට පස්සේ අපි හදා ගන්නවා ඉතින් අප්පච්චි මලානම් සබයි. හැබැයි වහලා කියන යථාර්ථය මොකක්ද? මරණම් දුක්ඛම්. මරණයට පත් වෙනවාය කියන එක දුක. යථාර්ථය ෆැන්ටසි අරගෙන අපි ලබන පොයේ දවසේ මට හිතෙනවා ෆැන්ටසි සහ යථාර්ථය කියලා බණක් කියන්න වෙනවා. මට තියෙන කොට ඔය ෆැන්ටසි ටික එකතු කරලා දෙන්න. කියන්නේ ඔයලා හිතන විදිහ. තේරුණා මම කියන්නේ? ඔයලා හිතන විදිහයි මට ඕනේ. හැබැයි ඒකට බණ කොපි කරන්න එපා. නැත්නම් තියෙන ටික බොරුවට කියලාගෙන නැද්දේ මට මොකද්ද? තියෙන ටික බොරුවට ලියලාගෙන නැද්දී අපි මෙහෙම හිතන්නේ නැහැ ඇත්ත විදිහ මට කියලා දෙන්න. මම එකේ බණක් කියන ලබන පොයේ. ෆැන්ටසිය මොකද්ද? ඒක කඩන යථාර්ථය මොකක්ද කියන්නේ? දැන් මම නිකන් උදාහරණයක් කියන්නම්. අපේ එක්ක හිටිය ආම්දුගේ. සිවුරු ඇරියා. සිවුරු ඇරලා ආය ආවා. නිකන් නෙවෙයි ආවේ. උර චක්‍ර මාලයේකු එක්ක. දැන් අපි දන්නවා අසුබය කියලා එකක් තියෙනවනේ. අසුබය කියන්නේ මොකක්ද? පිළිකුලයි. මේක පිළිකුල. කෙස් ලොම් නියදත් සම්මස්නාර වලින් හැදිච්ච දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි නිකමට ඇහුවා දැන් ඔය ඉස්සර බණ කිව්වේ පිළිකුල් කියන්නේ. පිළිකුල් නේ ඇත්තටම. දැන් ඔක මොකක් කළා පිළිකුල් බව නැති වෙන්නේ නැහැ. මොකද දැන් බණ කිව්වේ පිළිකුල් කියන්නේ. මොකක් පිළිකුල් නැහැ සුබයිද කියලා. බලන්න මුන්දලගේ අවිද්‍යාව හොදලා ගත්තාම සුබයිද? මොකක්ද මේ? හොදලා ගත්තාම සුබයි
ඉතින් සුවඳයි. තියෙන ඇඟේ සුවඳ සබන් සුවඳද? ඕක තේරුම් ගන්න බෑනේ. දැන් ඇඟක සුවඳයි කියලා අපි යම් දෙයකට කියනවා නම් ඇඟ සුවඳයි කියලා කියනවනේ. දැන් අපි සමහර ලාවට කියන්නේ සුවඳක් තවම එන්නේ මතක ආරයාගේ සුවඳ. එහෙම එන්නේ නැද්ද? එනවනේ අදහස. ආරයාගේ සුවඳ. මොකී සුවඳද මේ? එක්ක සබන් සුවඳ, එක්ක පවුඩර් එකේ සුවඳ, එක්ක ඔලුවට දාපු තෙල් එකේ සුවඳ, එක්ක පර්ෆියුම් එකේ සුවඳ. නේ? ඔය මොකක් හරි සුවඳ නේ? අපි උක අල්ල ගන්නවා. ආරයාගේ සුවඳ. දැන් මොකක්ද මේ? මෝඩකම. මේ මොකද්ද? අවිද්‍යාව. මුලමව උතර බලන්න අපි මේ ජීවත් වෙලා ඉන්න ජීවිතේ මේ ගත කරන මේ පුංචි කාලේ මොනතරම් උගලක පැටලෙලාද ඉන්නේ? මොනතරම් උගලක මස් වෙලාද ඉන්නේ? ඒ හැම එකකින්ම වෙන්නේ මොකක්ද? ජීවිතයේ සැබෑ යථාර්ථය, ගැඹුරු යථාර්ථය අපිට අවබෝධ කරගන්න වෙන්නේ නැති. අවසානයේ අසරණයේ විදිහට මැරෙනවා. මෙච්චර අවස්ථාවක් තියෙනවා. හැම පැත්තෙම අවස්ථාවක් තියෙනවා මේ ඇත්ත තේරුම් ගන්න. තමන්ගේ ශරීරය නැති, තමන්ගේ ජීවිතය නැති, තමන්ට යථාර්ථයක් කල්පනා කරලා මේ දුකින් නිදහස් වෙන්න. තමන්ගේ ශරීරය ගැන කල්පනා කරන එක. තමන්ගේ ශරීරය තුළින් තමන්ට මේ වෙනස් වීම දකින්න ඕන. තමන්ගේ හිතේ තියෙන මේ බොළඳකම, තමන්ගේ හිතේ තියෙන මේ රවට්ටන ස්වභාවය, තමන්ගේ හිතේ තියෙන මායාකාරී ස්වභාවය, තමන්ට තමන්ගේ සිතුවිල්ල ගැන නෝනින් විමසනවා නම් තමන්ට අල්ලගන්න පුළුවන්. මේ තමන්ගේ හිත මොනතරම් මායාකාරී, තමන්ගේ හිත තමන්ට මොනතරම් බොරුවක් කරනවා, තමන්ගේ හිත තමන්ට මොනතරම් ප්‍රෝඩාවක් කරනවා. හැබැයි ඒක හොඳට මතක තියාගන්න, තේරුම් ගන්න පුළුවන් නුවණින් සිහි කරන කෙනාට පමණයි. අනිත් සියලු දෙනාම මැරෙන්නේ ඇස් තිබ්බත් අන්ධයෝ වගේ. ඇස් විවර කරගන්න, ඇස් පාදා ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මැරෙන්නේ මුක්ක වගේ. අන්ධයෝ වගේ නැරලා. ඒක කරගන්න එපා. මේ අන්තිම මොහොත. ආය අපේ බුද්ධ ශාසන කවදා මොන ලෝකෙදී මොන ජීවිතයක ආය හම්බ වෙයිද කියලා ආය කියන්නේ නැහැ. කවදා හම්බෙයිද? මේ අවසාන. පැහැදිලිද? හරි අද ලස්සන දේශනාවක් කතා කරමු. දේශනාවේ නම කිමත්තිය සූත්‍රය. මොකද මේ දේශනාව? කිමත්තිය. කිමත්තිය කියන එකේ තේරුම තමයි කුමක් අර්ථ කරගෙනද? මොකද කිමත්තිය කියන එකේ තේරුම කුමක් අර්ථ කරගෙන? මෙතන කියනවා මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සරත් නුවර ජේතවනාරාම. එදා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. කිමත්තියානි බන්තේ කුසලානි සීලානි කිමානි සංසානි. ඔන්න ප්‍රශ්න. අහන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කුසල් සීල නැත්නම් සීලය කුමක් අර්ථ කරගෙනද තියෙන්නේ? කුමක් ආනිසංස කරගෙනද තියෙන්නේ? ତොර මෙර අහන්නේ යම් කෙනෙක් කුසල සීලයක හික්මුනොත් ඒකෙන් ලැබෙන අර්ථය මොකක්ද? එහෙම නැත්නම් ඒකෙන් ලැබෙන ආනිසංසය මොකක්ද? දැන් කුසල් සීල කිව්වේ මොනවටද? කුසල් සීල. කුසල් සීලය කියන්නේ නිවන අරමුණු කරගෙන නිවන අපේක්ෂාවෙන් යම් කෙනෙක් සිල් රකිනවා. ඒකට තමයි කියන්නේ මොකද්ද? කුසල් සීලය කියලා. ඒතර කුසල් සීලය තමයි ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව විදියට දේශනා කරන්නේ. ඒතර සම්මා වාචාව කියන්නේ මොකක්ද? මුසාවාදා වේරමණී,
පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාපා වේරමණී. හැබැයි නිකන් හිතන්නේ බුද්ධ ශාසනය තුලත් ඉන්නව බොරු කීමෙන් වැළකීච්ච අය බුද්ධ ශාසනයෙන් බාහිරත් ඉන්නවා. නැද්ද? බොරු කියන්නේ නැද්ද බුද්ධ ශාසනයෙන් බාහිර ඉන්නවා. බුද්ධ ශාසනය තුල ඉන්නවා පරුස වචන නොකියන අය. හැබැයි බුද්ධ ශාසනයෙන් බාහිරත් ඉන්නවා. තේරුණාද? ඊළඟ බුද්ධ ශාසනය තුල ඉන්නවා කේලාම් නොකියන අය. හැබැයි බුද්ධ ශාසනයෙන් බාහිරත් ඉන්නවා. බුද්ධ ශාසනය තුල ඉන්නවා හිස් වචන කතා නොකරන අය. හැබැයි බුද්ධ ශාසනයෙන් බාහිරත් හිස් වචන කතා නොකරන අය ඉන්නවා. එතකොට බුද්ධ ශාසනය තුල යම් කෙනෙක් මේ විදිහට වචනය ආරක්ෂා කරනවා නම් ඒ වචන ආරක්ෂා කරන්නේ මෙයා කුමක් අරමුණින්ද? නිවන් අවබෝධ කරනවාය කියන අරමුණින්. අන්න ඒ සීලයට තමයි අපි කියන්නේ මොන සීල් කියලාද? කුසල් සීල. නිකම් මේ ආවට ගියාට සීල් රැකෙනවා නම් ඒක කුසල් සීලයක් වෙන්නේ නැහැ. ඒක නිවන අවබෝධ කරගන්නත් බැහැ. පැහැදිලිද? ඒ සීලයෙන් වෙන එක තමයි මොකක්ද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ අර මහා චත්තාරීසික සූත්‍රයේ වචනේ තියෙනවා කොටස් දෙකක්. වචනේ කොටස් කීයක් තියෙනවද? කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ආශ්‍රව සහිත එකක් තියෙනවා. ඊළඟට ආශ්‍රව නැති ආර්ය භාවයට පමුණවන වචන තියෙනවා. දෙකම එකයි. වචනයෙන් රකින්න සීලය කියලා මොකද තියෙන්නේ? වෙනස්කමක් නැහැ. බොරු කියන්නේ නැති එක බොරු කියන්නේ නැති එකම තමයි. වෙනස ඇති වෙන්නේ කොතනින්ද? තමන් හදාගන්න අදිෂ්ඨානයක් එක්ක. තමන් හදාගන්න අරමුණක් එක්ක. තේරුණාද? දැන් ආශ්‍රව සහිත වූ සීලයකින් වෙන්නේ මොකක්ද? මැරෙනවා. සීල එකගෙන මැරෙනවා. මැරලා උපදිනවා සුගතිය. ඒකෙන් නිවනට තල්ලු වෙන්නේ නැහැ. තේරුණාද? ඊළඟ සීලය අරියා අනාසවා ලෝකෝත්තර. ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ සීලය. ඔන්න එතන තියෙනවා ලෝකෝත්තර සීලය වෙච්ච ගමන්ම එතන තියෙනවා මොකක්ද? මේ සීලය මට ධර්මය අවබෝධ කරන්න සසර දුකින් නිදහස් වෙන්න උපකාර වේවා කියන මහා බලගපද අදහස. තේරුණාද කියන එක? ඔන්න ඔය සීලයටයි කියන්නේ අපි මොන සීලය කියලාද? කියලා වචනයකට. ඊළඟට ක්‍රියාව. මොකද ක්‍රියාවෙන් සිල් රකින්නවා කියන්නේ? පාණාතිපාතා වේරමණී, අදත්තා දානා වේරමණී, කාමීසු මිච්ඡාචාරා වේරමණී. ප්‍රාණඝාතයෙන් වළකිනවා, වරකමින් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා. පැහැදිලිද? එතකොට ඕක එකතු වෙන්න ඕනි කොතනද? අර කරුණු තුනෙන්න ඕනි. ආර්යා අනාසවා ලෝකෝත්තර. ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ අදහසක් එක්ක ක්‍රියාව එකතු වෙනවා. ඒ අදහසත් එක්ක මේ ක්‍රියාව එකතු වුණාම අපි ඕකට කියනවා මොන සීලය කියලාද? කුසල් සීලය. ඊළඟට ආජීවයත් එහෙම. තමන්ගේ දිවි පැවැත්ම හම්බ කරගන්න විදිහ. ධාර්මික වෙන්න. ධාර්මික වෙවියා කල්පනා කරන්න ඕනේ. මේක මට නිවන් අවබෝධ කරන්නම උපකාරයක් වේවා. පැහැදිලිද? එතකොට බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ආනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙන්න කුසල් සීලයකින් ලැබෙන ආනිසංසය මොකක්ද? කුසල් සීලයෙන් ලැබෙන අර්ථය මොකක්ද කියලා. ඒතර උන්වහන්සේ දේශනා කරන උත්තරේ අවිප්පටි සාරත්තහනිකෝ ආනන්ද කුසලානි සීලානි අවිප්පටි සාරානි සංසානි. කුසල් සීලයක් යම් කෙනෙක් රකින්නවා නම් ඒකෙන් ලැබෙන ආනිසංසය තමයි විපිලිසර බව නැති වෙන. විපිලිසර බව කියන්නේ තමන්ගේ හිත චෝදනා කරන ස්වභාවය නැති වෙන. විපිලිසරයි කියන්නේ ඒකනේ.
හිත විපිලිසර වෙනවාය කියන්නේ මොකද්ද? දැන් කොච්චර වුණත් අපේ අතින් අපේ දුස්සීලුණාය කියලා. දුස්සීලුණාම අපේ හිත අපිට චෝදනා කරනවා. එක පැත්තකින්. තේරුණාද? එතකොට ඒ චෝදනාවත් එක්ක හිත විපිලිසර වෙනවා. පැහැදිලිද කියන එක? අපි ඒක ඒ ගැන හැමතිස්සෙම නිතර හිතන්න බැහැ. හිත විපිලිසරයි. හිත විසිරෙනවා ඊට පස්සේ. හිත එක තැනක තියාගෙන අපිට මොකක්වත් කරගන්න බැහැ. පිරිසක් ඉස්සරහට යන්න මැලිනවා මේ විපිලිසර බවත් එක්ක. ඕක තමයි ලක්ෂණ. පිරිසක් ඉස්සරහට කියලා කතා කරන්න බය වෙනවා. තේරුණාද? එතකොට මේ කුසල් සීල රකින්න කෙනාට ඒ කුසල් සීලේ නිසා ලැබෙන ආනිසංසය තමයි මොකක්ද? විපිලිසර බව නැහැ. තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ. තමන්ගේ හිත තමන්ට දොස් කියන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. තමන් සිර රැකගෙන ඉන්නවා. හැබැයි වටේ මිනිස්සු දොස් කියනවා. සිර රැකගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. බුදුරජාණන් වහන්සේට උනේ නේ දොස් කිව්වේ මිනිස්සු. දාර නාලන්දාවට බුදුරජාණන් වහන්සේ වඩිනවා මහා සාගතයක් තියෙච්ච කාලේ. නාලන්දාවේ මහා සාගතයක්. මිනිසුන්ට කන්න බොන්න නැහැ. වඩිනවා බුදුරජාණන් වහන්සේ. භික්ෂුන් වහන්සේලා 500කුත් එක්ක රහතන් වහන්සේලා. දැන් උන්වහන්සේලා යැපෙන්නේ කම් ක්‍රමයයි නේ පිටපාත යන එකනේ. දැන් මහා සාගතයේ වෙලාවෙත් උන්වහන්සේ පිටපාත වඩිනවා. නාලන්දාවේ. නාලන්දායම තමයි අපේ පොර හිටියේ කවුද? පොරක් හිටියේ නාලන්දාවේ. නිගණ්ඨ නාථ පුත්‍ර පරම අවිහිංසාවාදී. නිගණ්ඨනාථ පුත්‍ර. එළුවෙන්ෙන් ඉන්නේ. මොනර පිළින් පිය දාලා තමයි වාඩි වෙන්නේ. ඇයි කෝඹි මැරෙන්නේ? සත්තු මැරෙන්නේ. ඇවිදිනකොට හොඳට බිම දිහා බලාගෙන තමයි යන්නේ. පරම අවිහිංසාවාදී. දැන් බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලාත් එක්ක පිණ්ඩපාත වඩිනවා. නිගණ්ඨනාථ පුත්‍රගේ ගෝලයේ කෙටිය ගාමිණී කියලා. ඒ කාලේ ගාමිණීලා හිටියා. ගාමිණී කියලා. උගන්වනවා උඹ ඵලයන්. කාලකට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා ආපන් ඔබ වහන්සේ මහා කාරුණිකයි කියනවා නේද? උන්වහන්සේ උත්තර දෙවි කියනවා. ඔව් මම මහා කාරුණිකයි. එහෙනම් අහපන් ගිහිල්ලා ඔබ වහන්සේ මහා කාරුණිකයි නම් මොන මල ඉලව්වටද මේ මහා සාගතයක් ඇති වෙච්ච වෙලාව මිනිසුන්ට කණ්ඩ බොණ්ඩ දෙයක් නැති වෙච්ච වෙලාවේ මොන මල ඉලව්වකට දහපන් පිණ්ඩපාත වඩින්න. මිනිස්සු ඒකෙන් තව අපහසුතාවයකටපත් වෙනවා. ඔය දහන්නක ඔබ වහන්සේ කරුණාව තියෙනවා. ඉගෙන ගත්ත වගේම ගියා ගාමිණී. අහනවන විදියට බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මං කල්ප 91ක් ආපස්සට සිහි කරා. මේ මොහොතයි. ගාමිණී කියලා ප්‍රශ්න ටික ඇහුවා විතරයි උන්වහන්සේ සිහි කරලා ඉවරයි කල්ප කීයක් ආපස්සට. කල්ප 91ක්. කියනවා ගාමිණී මේ කල්ප 91 තුලම මම දැක්කේ නෑ කියනවා බත් පිටක් දානෙකට දීලා මිනිස්සු අපහසුතාවයටපත් වෙච්ච එක. මිනිස්සු දුකටපත් වෙච්ච එක. දැක්කේ නෑ කියනවා. තේරුණාද? බත් පිටක් දානෙකට දීලා. එතකොට දැන් බලන්න දැන් බුදුරජාණන් වහන්සේට දැන් ඒතොර දැන් ගාමිණී දැන් අර නිගණ්ඨනාථ පුත්‍රයා මොකද කළේ? චෝදනා කළා. නේ? එතකොට දැන් මෙතන දැන් අපි කතා කරේ දැන් කුසල් සීලය යම් කෙනෙක් රකින්නවා නම් මොකද්ද ඒකේ ප්‍රතිඵලය?
විපිලිසර බව නැති වෙලා යනවා. තමන්ගේ හිත චෝදනා කරන ස්වභාවය නැතිලා යනවා. දැන් නිගණ්ඨනාථ පුත්‍ර මොනතරම් මේ විදිහට කටයුතු කළත් ඒක අන්තිමට නැරුණේ කොහොමද? උනුලේ වමනය කරලා. ඒ හොඳම ගෝලයා උපාලි. නිගණ්ඨනාථ පුත්‍රගේ හිටියේ මහා දායකයා. කියන්නේ නිගණ්ඨනාථ පුත්‍රට සෑහෙන වියදම් කරපු කෙනා. උපාලි ගෘහපතියා. අන්තිම උපාලි වගේ යවන්නේ කවුද බුදුරජාණන් වහන්සේට? නිගණ්ඨනාථ පුත්‍රයාම යන්නේ ගිහලා වාද කරපියේ කියලා. ඒකේ තියෙන අර ලස්සන උපමාවක් ගිහලා වාද කරපන් කියනවා දිග ලොන් තියන එළුවෙක් ඒ ලොන් වලින් අල්ලලා කරකවල අතාරිනවා වගේ මේ වාදෙන් බුදුරජාණන් වහන්සේ පරද්දලා දාපන් කියලා යන්නේ. අන්තිමට සරණ ගියානේ උපාලි. උපාලි සරණ ගිහලා නිකන් හිටියේ නෑ. නිගණ්ඨනාථ පුත්‍රයා ළඟට එනවා. නිගණ්ඨනාථ පුත්‍රයා ළඟට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන නම් 100ක් කියලා ඒ නම් 100න් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම කියලා. ඒක අහලා අය නම් 100 අහලා ඉවර වෙනකොට අරයට බෑ ඉන්න ෂොක් එක. කාටද? නිගණ්ඨනාථ පුත්‍ර ෂොක් එක. ඒ නම් 100 තියෙන්නේ ඒ තරමටම කාගේ ගුණද? බුදුරජාණන් වහන්සේගේ ගුණ. මේ නිසා උන්වහන්සේ මේක අර්ථත් එක්ක ඉවසගෙන ඉන්න බැරුණා ඒක. දරා ගන්න බෑ හිතට. ඒ ඉතින් මතක් වෙන්නේ නැතිනේ මෙච්චර කෙනෙක්ම් කරා කියලා මේ වගේ ගුණ සම්පන්න කෙනෙක්ට. අන්තිමට උනුලේ වමනය කළා වෙලෙම. කළා නෙවෙයි. දැන් මහා ලෝකෝටේ කී සිල්වත් කියලානේ. කවුද? නිගණ්ඨනාථ පුත්‍ර. එතකොට දැන් නිගණ්ඨනාථ පුත්‍රලා ඒ විදිහට මහා ලෝකෝට පෙන්නගෙන හිටියට මේ මහා සිල්වත් බවක් හිත ඇතුලෙන් මොකද උනේ? හිත ඇතුලෙන් චෝදනා එනවා. දැන් තේරුණාද මේ කියන එක? හිත ඇතුලෙන් එනවා චෝදනාවක්. දැන් මොනර පිළෙන් මේ බිම පිය දැම්මා කියන එක හරි. සත්තු ගැන සත්තු නැරෙයි කියලා. නමුත් ඒක කලේ මොකටද? මිනිස්සු පහදව ගන්න මිසක අර සීලයක් රකින්න ඕනි. මේ සීලෙන් මම ආරක්ෂා වෙන්න ඕනි. එහෙම කියන අදහසකින් නෙවෙයි. එතකොට නම් හොඳට මතක තියාගන්න සීලයක් රැකීමේ තියෙන ප්‍රධානම දේ තමයි අපි හිතන්න ඕනි මම මේකෙන් ආරක්ෂා වෙනවා කියන අදහස තියෙනවා. මේක අපි කරන්නේ කාටවත් පේන නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේට එතකොට බුදුරජාණන් වහන්සේට දුන්නාසේ අනන්ත සීලනේ. තේරුණාද කියන එක? උන්වහන්සේගේ සීලය ගැන අපි කතා කරන්නේ අනන්ත වූ සීලයක් තිබයි. කියන්නේ මේ සීලයේ කිසිදු කෙනෙක්ට කිසිම විදියකින් චෝදනා කරන්න පුළුවන් තැනක් නැහැ. පැහැදිලිද කියන එක? එතකොට ඒව කෙනාටත් බාහිර ලෝකයෙන් චෝදනාවද නැද්ද? චෝදනාවද නැද්ද? චෝදනාව. ඒක තමයි ගාමිණී කරේ කියලා. චෝදනා කරපේ. නමුත් ඒක පුස්සා. දැන් තේරුණාද කියන්නේ? දැන් එහෙම සිල්වත් ජීවිතයක් අපි ගත කර ඉන්නකොටත් කවුරු හරි කෙනෙක් අපිට චෝදනා කරනවා නම් ඒ චෝදනාව නිකම් පුස්සා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි සිල්වත් වෙලා ඉන්නවා. ඒ සිල්වත් වෙලා ඉන්නකොටත් කවුරු හරි අපිට චෝදනා කරනවා කියලා හිතන්නකෝ. චෝදනා කරනවා. අපිට වෙන්නේ මොකක්ද? සීලෙත් ඉවරයි. නේද? අපිට කවුරු හරි චෝදනා කරලා තෝ කොහොමද මම මෙහෙම සිල් ගන්න එක මම එච්චර පන්සිල් රකින්න එක තෝ එනවද මට ඕම කියන කියලා ඉතින් ඉවරයි සීල. දැන් කුසල් සීලද ඒකට උඩ. අන්න දැන්. ඒක කුසල් සීල නෙවෙයි. අරුණින් බැහැර යනවා ඒක. කුසල් සීලය කියන එක හොඳට මතක තියාගන්න. හැම තිස්සෙම හැම මොහොතකම ඇසුරු කරෙන්න ඕනි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්ක. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කෙනෙක් ඉන්නවා නම් මොන චෝදනාවක් ප්‍රශ්නයක් නැහැ. එයා මාර්ගෙන් බැහැර යන්නේ. දැන්
තේරුණාද? ඔන්න ඔතනින් ඔක මේ වෙනස හොඳට තේරුම් ගන්න. දැන් අපිට යම් තැන කෙනෙක් එහෙම චෝදනා කරද්දී අපිට මල පයින්නවනම්, අපිට ඩෝන් යනවනම්, අපිට කේන්ති යනවනම් එතනින්ම ඉවරයි. Taman දැකලා තියෙන නිකන් සීලයක් විතරයි. නිවන එතන අරමුණු වෙලා නැහැ. ඒක කුසල් සීලයක් වෙලා නැහැ. දැන් මෙතන තියෙනවා හරිය ලස්සන හේතුඵල සම්බන්ධය. දැන් නිවන් අවබෝධ කරන මාර්ගයේ හේතුවක් හැදුවොත් තමයි අනික් හේතුව සකස් වෙන්නේ. තේරුණාද? නිකන් දැන් අපි අහුවෙලා ඉන්නවනේ ප්‍රාර්ථනාවකට. දැන් ප්‍රාර්ථනාවකට අහුවෙලා අනේ නිවන් ලැබේවා කිව්ව කොච්චර කිව්වත් ඕක ලැබෙන්නේ නැහැ. ඇයි හේතුව? හේතුව සකස් කරලා නැහැ ඵලයකට යන්නේ. හේතු සකස් වෙන්න ඕන. දැන් ඒතර පළවෙනි හේතුව තමයි කුසල් සීලය කියන එක, ප්‍රතිඵලය තමයි විපිලිසර බව නැති වෙනවා කියන එක. ඒතර විපිලිසර බව නැති වෙනවා කියන්නේ හිතට හරි සහනයි. පැහැදිලිද? ඊළඟට බලන්න මෙතන කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහනවා. අවිප්පටි සාරෝපණ බන්තේ කිමත්තියෝ කිමානි සංසෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විපිලිසර බව නැති වෙනවා කියන එකෙන් ලැබෙන අර්ථය මොකක්ද? ආනිසංසය මොකක්ද? දැන් විපිලිසර බව නැති වෙනවා කියනකොට ඒකෙන් ලැබෙන ආනිසංසයක් තියෙනවා. ඒකෙන් ලැබෙන අර්ථයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිප්පටි සාරෝකෝ ආනන්ද පාමෝජ්ජත්තෝ පාමෝජ්ජානි සංසෝති. විපිලිසර බව නැති වෙනකොට ඇති වෙනවා එකක්. ප්‍රමුදිත බව, ප්‍රබෝධමත් වෙන. දැන් කියන්නේ දැන්ටම මට තේින්නේ මොන දිහා බැලුවම ලස්සන ප්‍රබෝධයක්. පට්ට ප්‍රමෝදයෙන් ඉන්නා වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ කුසල් සිල් රකින්න. ඔව්. ඒ කියන්නේ විපිලිසර බව නෑ. ඔව්. ඒ වගේ තමයි පේන්නේ මොන දෙයක් බැලුවම. මේ අයින් පැත්ත කරලා ගන්න. ඒක මං කියන එක අයින් පැත්ත කරලා ගන්න. දැන් එතකොට බලන්න හේතු සකස් වෙනකොට මොකද්ද වෙන්න ඕනේ? විපිලිසර බව නැති වෙනකොට හිතේ ප්‍රබෝධමත් ගතිය. ප්‍රබෝධමත් ගතිය එනකොට මෙලිකක් නැහැ. කට ඇරගෙන බුදියන්නේ නැහැ. ගොරවන්නේ නැහැ. අර නිකන් අර මූණ වල තියෙන අර අඳුරු ගතිය, කැත ගතිය ඒව නැහැ ප්‍රබෝධමත් කෙනා. ප්‍රබෝධමත් කෙනා හොයන්න තියෙන එකම තැන තමයි යාගේ කියන්නේ හැමේ පාට හරි ප්‍රිය කර. දැන් මොනතරම් අවස් වුණත් මොනතරම් දවල් වුණත් ඒ මූණ වල ඒ ශරීරයේ නැහැ අර අමුතු අඳුරු දුර්වර්ණ බව. උදේ මතක තියාගන්න චිත්ත ස්වභාවය හැමතිස්සෙම බලපානවා මොකද? ශාරීරික ස්වභාවය, ශාරීරික වර්ණය. දැන් සමාධිය වඩන කෙනාගේ සමාධියක් වැඩෙන්න චවි වර්ණය මොකක් වෙනවද? පැහැපත් වෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට යම් කෙනෙක්පත් වෙනකොට ඡය වර්ණේ ඉතා පැහැදිලි වෙනවා. අරහත් වෙනපත් වෙනකොට මොකද වෙන්නේ? අරහත් වෙනපත් වෙනකොට ඡය වර්ණේ ඉතාම පැහැපත්. මොකද්ද බලපාලා? ඔයලා ඉතින් ඡය වර්ණය බාර දීලා තියෙන්නේ පෑනල් ලව්ලි. තමුණා තියෙන්නේ මම දන්නේ නැහැ දැන් තියෙන්නේ. පෑනල් ලව්ලි ඒ කාලේ ඉඳලා අපේකනේ. ඈ ඔය තේ જાති තියෙන්නේ ඒවට නේ ඡය වර්ණය බාර දීලා තියෙන්නේ නැහැ. මුකවන්නෝ විප්පසීදති. මෛත්‍රී භාවනායි සංස. ඒ මෛත්‍රිය වඩන්න හිතෙන් තරහ විතරද නැති වෙන මෛත්‍රිය වඩන්න. අපි හිතන්නේ එහෙමනේ. මෛත්‍රී වඩනකොට තරහ නැති වෙනවා කියලා නෙමෙයි ඉතර කාලේ හිතාගෙන ඉන්නේ. මෛත්‍රී වඩනකොට තරහ නැති වෙන ප්‍රධානම දේ ඒක හරි. නමුත් අනිත් කෙලෙස් යටපත් වෙන්නේ නැද්ද? ඈ? අනිත් කෙලෙස් යටපත් වෙනවනේ සමාධිය වැඩෙනකොට මෛත්‍රී ධානය කියන්නේ. මෛත්‍රිය තුළ සමාධිය වැඩෙනකොට අනිත් කෙලෙස් ඔක්කොම යටපත් වෙන්නේ බෑ. නැත්නම් මොකද මෛත්‍රී ධානය උපදවගන්නේ?
තරහ විතරක් දුර වෙලා. තේරුණාද කියන එක? එතකොට ඒකෙම තියෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනාගේ ආනිසංසය තමයි මොකද්ද? මුඛ වර්ණය මූණේ පැහැය ප්‍රසන්න වෙනවා විප්පසීද ප්‍රසන්න වෙනවා ලස්සන වෙනවා. එතකොට බලන්න දැන් මෙතන තියෙනවා අර විපිලිසර බව නැති වෙනවාත් එක්කම හිත ප්‍රබෝධවත්. හිත ප්‍රබෝධවත් කියන එකේ අර්ථය තමයි නීවරණ යටපත් වෙනවා. ප්‍රබෝධවත් වෙන්නේ ඒකයි. කෙලෙස් සහිත හිතක් ප්‍රබෝධවත් ගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ හිතේ හැමතිස්සෙම වැඩ කරන්නේ කෙලෙස් නම් ඒ කෙලෙස් පැත්තටම හිත ඇදී යාමිසක ඒක ප්‍රබෝධවත් ස්වභාවයක් නෑ. තේරුණාද? දැන් හිතුවේ බලන්න. එහෙනම් විපිලිසර බව නැති වෙනකොට ඒකේ ආනිසංසය තමයි මොකද්ද? හිත ප්‍රමුදිත වෙනවා. ඊළඟට අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේ පාමුඤ්ජම්පන බන්තේ කිමත්තියම් කිමානිසංසාර. මේ ප්‍රමුදිත බව ඇති වුණොත් ඒකෙන් ලැබෙන අර්ථයක් තියෙනවා. ඒකේ ආනිසංසයක් තියෙනවා. කියන්නේ මොකද්ද? එළියම කිව්වොත් ප්‍රමුදිත බව නිසා මොකක්ද ලැබෙන්නේ? ප්‍රතිඵලය මොකක්ද? ප්‍රමුදිත බව ඇති වුණා. දැන් බලන්න හේතුවයි ඵලයෙන් සකස් වෙන විදිහ. මෙතන කියන උන්වහන්සේ පාමුඤ්ජං කෝ ආනන්ද පීතත්තං පීතානි සංසන්ති. ප්‍රමුදිත බව ඇති වෙනකොට ප්‍රීතියක් ඇති වෙනවා. චිත්ත ප්‍රීතිය. ඇයි? චිත්ත ප්‍රීතිය ඇති වෙන්නේ ඇයි? කෙලෙස් නෑ. කෙලෙස් යටපත් වෙලා. කය සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනවා. තේරුණාද? ප්‍රීතිය. කියන්නේ ප්‍රීතියක් ඇති වෙනවා. හරි සතුටක් ඇති වෙනවා. දැන් සතුට වෙනවා කියලා සිල් රැකගෙන බක ගාලා ඉනවනා කියලා ඒක නෙමෙයි මේ සතුට. මේක තමන් ආධ්‍යාත්මය තුළ ඇති කරගන්න ඕනි ආධ්‍යාත්මය තුළින් විඳින්න ඕනි සතුටක් මේ. තේරුණාද කියන එක? එහෙනම් ප්‍රමුදිත බව ඇතිවීමේ ආනිසංසය තමයි මොකක්ද? චිත්ත ප්‍රීතිය ඇති වෙනවා. ඊට ආනන්ද හාමුදුරුවෝ අහනවා පීතිපන බන්තේ කිමත්තියා කිමානිසංසාර. ප්‍රීතිමත් බව ඇති වුණාම ඒ ප්‍රීතිමත් භවයෙන් ලැබෙන අර්ථය මොකක්ද? මේ ප්‍රීතිමත් භවයෙන් ලැබෙන ආනිසංසය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පීතිකෝ ආනන්ද පස්සද්දත්තා පස්සද්ධානි සංසාර. චිත්ත ප්‍රීතිය ඇති වුණාම ඒ චිත්ත ප්‍රීතිය තුළින් ලැබෙන ආනිසංසය තමයි මොකද්ද? පස්සද්ධිය. පස්සද්ධිය කියන්නේ කය සැහැල්ලු වෙන. සැහැල්ලු. දැන් අපිට තියෙන නිකන් වෙරුළු මල්ලක් කිල්ලා වගේ මහා මුතු බරක් නේ දෙක කෑම ටික කෑවුවා. නේ? ගල් ගෙඩියක් කිල්ලා වගේ කකුච්ච. සැහැල්ලු කියන්නේ ඒක නෙමෙයි. ඒ කියන්නේ සැහැල්ලුයි කියන්නේ ඒක තේරෙනවා Tamanට. හොඳටම තේරුම් ගන්න පුළුවන් තැනක් තමයි මේ සැහැල්ලු බව ඇති වෙන එක අපි තමයි භාවනා කරනවායි කියලා. දැන් භාවනා කිරීමේ දැන් කුසල් සීලයක් තුලින් මේ දියුණු වෙන එක නිකන් ලැබෙන්නේ නැහැ. සීල රැක ඒ සීලය ගැන මෙනෙහි කරන්න ඕනේ. ඒ වගේම බණ භාවනා කරනකොට ඒ බණ භාවනාව වැඩෙන කෙනාට තියෙනවා දිදා ගන්න යනවා කියන්නකො. ඉලා ගන්න යනවනේ. මැරි බව එන්නේ. දැන් නිින්ද යන්නේ මොකක් ආවොත්ද? නිින්ද යන්නේ මැරි බව ආවොත්. හොඳට මතක තියාගන්න. හොඳට තේරුම් ගන්න මම මේ කියන්නේ. නිින්ද යන්නේ හිතට මැරි බවක් ආවොත්. නමුත් සමහර වෙලාවල් තියෙනවා මෙතන භාවනාවක් වැඩෙන දවසක් හරි භාවනාවක් වැඩිච්ච වෙලාවක් හරි ඒ වෙලාවක නිදා ගන්න ගියාට අර ඇස් දෙකක් වහගෙන ඉන්නවා හරි. නමුත් මැලි බව එන්නේ. නිින්ද කියන්නේ මැලි බව එන්නේ නැහැ කියන්නේ මොකක් වෙනවා කියන එක. නිින්ද යන්නේ. ඒ නිින්ද යන්නේ නැත්තේ ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. නිින්ද යන්නේ නැත්තේ මොකක් හින්දාද? හිතේ තියෙන අර සැහැල්ලු බව, කයේ තියෙන සැහැල්ලු බවත් එක්ක අර එයාට තියෙන අර අමුතු
හැඟීමක්. දැන් අපි මේ වෙලාවට ගොඩක් වෙලාවට කරන්නේ මොකද්ද? දැන් මැලි බවක් නැහැ කියලා තේරෙනවා. නිදිමත නැහැ කියලා තේරෙනවා. හිත කය සැහැල්ලුයි කියලා Tamanට තේරෙනවා. ඒ තේරෙන වෙලාව තමයි හොඳට මතක තියාගන්න. ඒ තේරෙන ඒක වැටෙන වෙලාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මේ වඩන් තියෙන වෙලාව. අපි කරන්නේ මොකද්ද? බෙෂීට් එක පෙරව ගන්න ඕන ඉඳලා ඒට ඇඹරෙනවා, මෙහෙට ඇඹරෙනවා, මෙහෙට ඇඹරෙනවා, ඒට ඇඹරෙනවා. අපි හදන්නේ බලෙන් මොකක් ගන්නද? අපි හදන්නේ බලෙන් නිින්ද ගන්න. තේරුණාද මේ කියන්නේ? අර වගේ අවස්ථාවක ආවොත් නිදිමතක් නැතුව පියකන හිතේ අයම සැහැල්ලු බවක්, කායික සැහැල්ලු බවක්, චිත්ත ප්‍රීතියක්, හිතේ තමන්ගේ හිතේ යම් වෙනසක් අර කියන්නේ ප්‍රකෘති ස්වභාවයක් තියෙනවා කියලා තමන්ට තේරුනොත් අපොච්චියේ ඒ අවස්ථාව නැති කරගන්න එපා. බලෙන් නිදා ගන්න try කරන්න එපා. එහෙම අවස්ථාවල් එන්නේ හරි අරිවි. ඒ දේශනාවේම තියෙනවා සමාධින් භික්කවේ භාවේත සමාහිතං භික්ඛු යතා භූතං පයාන. සමාහිත සිතේදී භික්ෂුව තමයි කියනවා යථාර්ථය දකින්නේ. ඒ අවස්ථාව මොකක්ද එන? යථාර්ථය දකින්න අපිට ලැබිච්ච අවස්ථාව අපි කරන්නේ බෙඩ්ෂීට් එක පරවගෙන එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා නිින්දයක් නැහැ කියනවා ඒක හරියට කරනවා වතුර එක බොනවා ටොයිලට් එකට දුවනවා අන්තිමට අර අවස්ථාව ඉවරයි. අපි බලෙන් මේක නැති කරන්නේ. තේරෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? බලෙන්ම අර යථාර්ථය අවබෝධ කරගන්න හැදිච්ච මානසිකත්වය එයින් පිටින්ම අපි නැති කරනවා. හැබැයි පුතේ මේක දැනෙන්නේ මේක තේරෙන්නේ කාටද? මහන්සි වෙලා ටිකක් හරි සමාධියක් වඩන්න භාවනාවක් කරන්න උත්සාහ කරන කෙනෙක් විතරයි. අනිත් අයට ඒක එහෙම ලැබෙන්නේ නැහැ. ඒක බයික නිකන් එක අර එකම නෙවෙයි. හේතු සකස් කළොත් තමයි මොකක් ලැබෙන්නේද? ඵලය ලැබෙන්නේ. ඵලය බලාපොරොත්තුෙන් නම් ඊට එපා අදාළ හේතුව සකස් නොකර. තේරුණාද කියන්නේ? හේතු සකස් කරගෙන යන්න. සමාධිය වැඩෙන්නත් පුළුවන්, නොවැඩෙන්නත් පුළුවන් භාවනා කරන්න. බුදු ගුණ වඩන්න, මෛත්‍රිය වඩන්න, අසුභය වඩන්න. ධර්මයේ ගුණ සිහි කරන්න, සීලයේ ගුණ මෙනෙහි කරන්න, තමන්ගේ පරිත්‍යාග ගුණ සිහි කරන්න. තමන්ගේ තියෙන මොකක් හරි ගුණයක් ඇතිනේ එකක් හරි ගුණයක් ඇතිනේ. ඒ ගුණය ගැන හැමතිස්සෙම මොකක් කරන්න ඕනේ? ඒ තියෙන ගුණය ගැන මම මෙහෙම කෙනෙක් අනිත් අය මොනවා කිව්වත් මට මේ ගුණය හරි තියෙනවා කියලා මොකක් කරන්න ඕනේ? තියෙන ගුණය ගැන සිහි කරන්න. දැන් අපි මේ ගොඩක් කරලා අපි ගැන කල්පනා කරන අපි වැරදි අපි අරේනේ තමන් හැමතිස්සෙම තමන්ගේ தත්ත්වේ පහතර හෙලාගෙන අපි කල්පනා කරන්නේ. එහෙම කරන්න එපා. අපි මිනිස්සු විදියට හොඳට මතක තියාගන්න. මිනිස්සු විදියට එකම එක ගුණ ධර්මයක් හරි අපි ළඟ තියෙනවනේ. ඒක ගැන හරි කල්පනා කරන්න. එතකොට මේ කියන මේ පළවලට අපිට යන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද කියන්නකෝ. යන්න පුළුවන්. තේරුණාද? ඕක හොඳට මතක ඇති. අර සරියුත් මහ රහතන් වහන්සේ ළඟට එනවා තඹදාටි. තඹදාටිගේ තේරුම තමයි දත් තඹ පාට. තඹදාටිගේ කලින් හොරෙක්. කලින් හොරකම් කරපේ. හොරු 500ක රංචුවක් එක්ක මේ තඹදාටිගේ හොරකම් කළා. අන්තිමට මේ හොරු 500 රාජපුරුෂයින්ට ආවා. තඹදාටිකයා හොරු කණ්ඩායමට බැඳෙන්න කලින් හොර නායකයා කියනවා තඹදාටිකගේ ශරීර ස්වභාවය දිහා බලලා මේකම නම් ගන්න එපා මේක අපි ඔක්කොම නැති කරලා තමයි මසවලන්නේ. අල්ලගන්න. අල්ලගෙන හොරු 500 හොරු දැන් 500ක් නේ 499ක් ඉන්නවා. අනිත් අය තඹදාටිකත් එක්ක 500. හොරු කියනවා මේ රාජපුරුෂයෝ කියනවා දඬුවම තමයි එක්කෙනෙක්ට ඉදිරිපත් වෙන්න පුළුවන් අනිත් 499 දෙනාම මරන්න. ඉදිරිපත් උනේ කවුද? තඹදාටික ඉදිරිපත් වුණා.
හරි අර කිව්ව කතාව හරි ගියා. තඹදා ටික අතින් අර කෝරු 499ම මැරුණා. ඒක රජු මොකද කරන්නේ? මේකට පුළුවන් හොඳට බෙල්ල කපන්න. තඹදා ටිකව පත් කරනවා ගහලයාගේ තනතුරට. කවුරු හරි දඬුවමකට හිසකසා දාන්න කෙනෙක් ආවොත් තඹදා ටික තමයි මොකක් කරන්නේද? හිසකසා දාන්න. පැහැදිලිද? එතකොට දැන් මරනවා. වයසට ගියා. වයසට ගිහිල්ලා දැන් තඹදා ටික කඩුව උස්සනවා. මොකද වෙන්නේ? වදින්නේ ගහන්න ඕන තැන නෑ. අන්න විශ්‍රාම ගියා. එක වතාවක් සරියුත් මහ රහතන් වහන්සේ වඩිනවා පින්නපාතේ. පින්නපාතේ වැඩියාම තඹදා ටික සරියුත් මහ රහතන් වහන්සේට පූජා කරන කැඳ එක. උන්වහන්සේ පිළි අරගෙන යනවා. තඹදා ටික එක තැන් වුණා. දැන් මෙච්චර කාලයක් මිනිස්සු මරපු කෙනා එක තැන් වුණා. ආසාවක් කාව දකින්න. සරියුත් මහ රහතන් වහන්සේව දකින්න. දැන් සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තඹදා ටික මෙහෙමයි මේ වෙලාවේ මම යන්නද කියලා. ඒ බුදුරජාණන් වහන්සේ කියනවා සරියුත් තඹදා ටික ඔබට මොකක් හරි උදව්වක් හෝ උපකාරයක් හෝ කරලා තියෙනවා නම් ඒක සිහි කරලා ඒකට කෘතගුණයක් විදියට යන්නේ. දැන් සිහි කරලා බලවහම කෘතගුණයක් තියෙනවනේ. මොකද්ද? කැඳේ එකක් පොතේ. ගියා. ඊළ ධර්මයේ කියනවා. අන්තිම මොහොතේ තඹදා මිනිස්සු මරුවත් එහෙම පිනක් තිබ්බා. දැන් අද මිනිස්සුන්ට එහෙම එකක් නැහැ. නේ? එතකොට තඹදා ටිකට ඒ අවසාන මොහොතේ හරි ඒ උදව්ව ලැබුණේ මොකක් නිසාද? අච්චර මිනිස්සු මරවත් යම් හොඳ දෙයක් කරලා තිබ්බ නිසා. අන්න ඒ වගේ මොනතරම් අපිට මොනතරම් නරකයි කියලා. හැබැයි උතර මතක තියාගන්න නරක පහක් කරන්නේ නැහැ. ආනන්දරී පාප කර්ම පහ හැරෙන්නේ. ආනන්දරී පාප කර්ම කවුරු හරි කරොත් සියලු ගුණ ඔක්කොම ඉවරයි. ආනන්දරී පාප කර්ම පහ හැරෙන්න මොනතරම් අනුපාඩුව මේ අපි අතරේ තිබ්බත් එකම මොකක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක හොයාගන්න. මොකද තියෙන ගුණය කියලා හොයාගන්නේ ඒක අරඹයා කල්පනා කරන්න. එතකොට මොකද වෙන්නේ? ඒ ගුණය අරඹයා සිත සතුටු වෙනකොට අපි නොදැනීම අර නැති ගුණතරම උපදව ගන්න ඕනේ කියන තැනට ඉබේම තල්ලු වෙවි යනවා. ඕක තමයි ගැලවෙන්න තියෙන එකම තැන. පැහැදිලිද කියන එක? එතකොට බලන්න දැන් මෙතන කියනවා මොකද්ද? ප්‍රීතිය උපදින. ප්‍රීතිය ඉපදුනාම ප්‍රීතියෙන් ලැබෙන අර්ථය සහ ආනිසංසය තමයි මොකද්ද? පස්සද්ධි. කය සැහැල්ලු. ධර්මතා. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ අහනවා පස්සද්ධිපන බන්තේ කිමත්තියා කිමානිසංසාර. කය සැහැල්ලුනාම ඒකෙන් ලැබෙන අර්ථය මොකක්ද? ආනිසංසය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සද්ධිකෝ ආනන්ද සුඛත්තා සුඛානිසංසාර. කය සැහැල්ලු වෙනකොට ලැබෙන ආනිසංසය තමයි අර්ථය තමයි මොකක්ද? සැප ලැබෙනවා. ඔන්න සැපය. දැන් මේ ලැබෙන සැපය මොන සැපයක්ද? නිරාමිස සැපය. කාමයන්ගෙන් වෙන්වෙච්ච සැපයක්. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම සැපය මේ. මොකකින්වත් ගන්න බෑ. සල්ලි වලට ගන්න පුළුවන්ද? බෑ. බලෙන් ගන්න පුළුවන්ද? ඈ? බලෙන් ගන්නත් බෑ. එහෙම කරන්න බෑ. කෙනෙක්ගේ ළඟ තිබ්බම උදුර ගන්න පුළුවන්ද? එහෙමත් බෑ. මේක Taman තනියෙන් උපදවා ගන්න. ඔන්න සැප ලැබෙන. ඒ සානන්ද හඳුරනවා සුකම්පන බන්තේ කිමත්තියන් කිමානිසංසං. සැපේ නිසා ලැබෙන අර්ථය මොකක්ද? ආනිසංසය මොකක්ද? සුකම්කෝ ආනන්ද සමාධිත්තං සමාදානි සංසාරි. ඒ කියන්නේ සැප ලැබෙනකොට මොකද්ද වෙන්නේ? සමාධිය ඇති වෙනවා. සමාධිය වැඩෙනවා. ඒකයි කියන අර්ථය, ඒකයි කියන ආනිසංස. දැන් ඔය වයින් එකක් මේ සමාධිය කියන්නේ නිවන් මාර්ගයේ අංගයක්. ඒතර නිකන් හිතන්න
දැන් අපි නිවන් මාර්ගය ගැන කතා කරනවා සීල සමාධි ප්‍රඥා කියලා. එහෙනම් බලන්න සීලයත් සමාධියත් අතර වැඩෙන තව කොච්චර දේවල් තියෙනවද? සීලයත් සමාධියත් අතර වැඩෙන දේවල් තියෙනවා. මොකද සීල සමාධියත් අතර වැඩෙන්න ඕනේ දේවල්. විපිලිසර බව නැති බව. ඊළඟට ප්‍රමුදිත බව. ඊළඟට ප්‍රීතිය. ඊළඟට සහැල්ලු බව. පස්සද්ධිය. ඊළඟට සැපය. ඔය කියන ටිකෙන් පස්සේ තමයි මොන්න මොකක් වැඩෙන්නේද? සමාධිය වෙන. අපි හිතාගෙන ඉන්නවා සීල් රැක්කා අර ටොග්ගාල් රැක් එකට ගියාම සමාධිය. ඊළඟ ට්‍රැක් එකට ටොග්ගාල් ගියාම ප්‍රඥාව එන්නේ. මේකේම නැහැ. හේතු සකස් වෙනවා. දැන් තේරුණාද කියන එක? ඊළඟට ආනන්ද හඳුරනවා සමාධිපන බන්තේ කිමත්යෝ කිමාන් සංසෝ. සමාධිය වෙනවා. ඒකෙන් ලැබෙන අර්ථය මොකද්ද? ආනිසංසය මොකද්ද? සමාධිකෝ ආනන්ද යථාභූත ඥාන දස්සනන්තෝ යථාභූත ඥාන දස්සන ආනිසංසෝ. සමාධිය වැඩුණාම එයාට පුළුවන්කම ලැබෙනවා කියනවා මොකද්ද? යථාභූත ඥාන දර්ශනය උපදවගන්න. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න. ඒක තමයි කියනවා සමාධි ආනිසංසය. ඒ සමාධියක් වඩුණාම හිත එකඟ වෙනකොට එයාට වැටෙන්න ගන්නවා තමා තුළින්ම මේ රූප ස්වභාවය, විදීමේ ස්වභාවය, සංඥාවේ ස්වභාවය, සංස්කාරයන්ගේ ස්වභාවය, විඥානයේ ස්වභාවය තමා තුළින් වැටෙන්න ගන්නවා. දැන් ඒකනේ උන්වහන්සේ දේශනා කරන්නේ. අර සමාහිතම් භික්ඛවේ භික්ඛු යථාභූතම් පජාන සමාහිතක්කදී භික්ෂු යථාර්ථය දකින්න. යථාර්ථය අවබෝධ කරනවා. මොකේ යථාර්ථයද අවබෝධ කරන්නේ? රූපේ යථාර්ථය, වේදනාවේ යථාර්ථය, සංඥාවේ යථාර්ථය, සංස්කාරයන්ගේ යථාර්ථය, විඥානයේ යථාර්ථය. දැන් තේරෙන්නේ කාටද? දැන් අපි දැන් භාවනාවක් කරද්දී වේවා මොන තැනකදී වේවා මේ රූපය සතර මහා ධාතුන් හටගෙන තියෙන නිසා සතර මහා ධාතු නැති වෙලා යන නිසා අනිත්‍ය 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 කියලා වාක්‍ය කියුවට සමාධිය වැඩුණාට පස්සේ මේක වැටෙන්නේ Taman තුලින්. එතකොට වාක්‍ය වුන්නේ නැහැ. තේරෙනවද? තේරුණාද? එතකොට වාක්‍ය වුන්නේ නැහැ. ඇයි වාක්‍ය වුන්නේ නැත්තේ? යථාර්ථයක් විදියට තමන්ගේ තුලින්ම මේ රූපයේ තියෙන අනිත්‍ය බව, දුක් සහිත බව, අනාත්ම බව තමන්ට ප්‍රකට වෙනවා. ඒකයි සමාධිය වඩන්න කියන්නේ පුන. පැහැදිලිද? ඊළඟට කියනවා ආනන්ද හඳුරවන ප්‍රශ්නයක් යථාභූත ඥාන දර්ශනම් පනබන්දේ කිමත්තියන් කිමානි සංසන්ති. යථාභූත ඥාන දර්ශනය නිසා ලැබෙන අර්ථය මොකක්ද? ආනිසංසය මොකක්ද? යථාභූත ඥාන දස්සනම් කෝ ආනන්ද නිබ්බිදා විරාගත්තං නිබ්බිදා විරාගානි සංසන්ති. යථාභූත ඥාන දර්ශනය උපදිනකොට ඇති වෙනවා එකක් නිබ්බිදා විරාගය. නිකම් විරාගය නෙවෙයි. මොන විරාගයද? නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගය කියන්නේ අවබෝධයෙන් යුක්ත කලකිරීම. තේරුණාද? අවබෝධයෙන් යුක්ත කලකිරීමකුත් තියෙනවා මෙතන නොඇලීම. තේරුණාද? ඇලෙන්නේ නැතුව යන කලකිරෙනවා. හැබැයි එතන එකතු වෙනවා අවබෝධයක් කියන්නේ. අපි නිකන් උන් කලකිරෙන වෙලාවල් තියෙනවනේ. ඒ කලකිරෙන්නේ එපා වුණා. එපා වුණාම කියන්නේ අපිට එපා වෙනවා කියන එකේ තේරුම තමයි මේ වෙලෙට එපා වෙනවා පස්සේ ඕනි වෙනවා. එකක් ඒ විදිහෙම එකක් එපා වෙනවා පස්සේ ඒ විදිහෙම එකක් ඕනි වෙනවා. ඒක නෙමෙයි අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ. අවබෝධයෙන් කලකිරුණාට පස්සේ ඒකේ තේරුම තමයි ඒ වගේ එකක් ආයේ කොහොමවත් ඕනේ නැහැ. අවබෝධයෙන් කලකිරුණාම ස්වභාවය ඒකයි. අපි තුන් මේ අවබෝධයෙන් කලකිරිච්ච කෙනා මේ මනුස්ස ලෝකය ගැන කලකිරනවා වගේම තමයි දිව්‍ය ලෝකය ගැන කලකිරෙන්නේ. ඒ වගේම තමයි බ්‍රහ්ම ලෝකය ගැන කලකිරෙන්නේ. තේරුණාද කියන්නේ? ඔන්නෝගයි අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ.
දැන් අපි මනුස්ස ලෝකේ ගැන කලකිරෙනවා දිවි ලෝක උපදින එක ගැන ආසාව තියාගෙන. නේ? එක දෙයක් ගැන කලකිරෙනවා හැබැයි තව දෙයකට අපි ඇලුම් කරගෙන. ඕක අවබෝධයෙන් කලකිරෙනවා කියන්නේ නැහැ. මොකද රූපේ වේවා වේදනාවේ වේවා සංඥාවේ වේවා සංස්කාරයන්ගේ වේවා විඥානයේ වේවා යථාර්ථය කියන්නේ ඔය කිව්වත් ඒක එකම ස්වභාවයයි. එකම විදියයි. අනිත්‍ය නම් ඒ අනිත්‍ය එහෙම තමයි. ඒ එක විදියට. දුකයි නම් ඒක කාටවත් එක වෙනස් කරන්න බෑ. අනාත්මයි නම් ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. මේ ලෝකේ ධර්මතාවය කොහේ කියලා. තේරුණාද? ඊළඟට මෙතන කියනවා ආනන්දාඳුර අහනවා නිබ්බිදා විරාගෝපන බන්තේ කිමත්තියෝ කිමාංසංසෝ. අවබෝධයෙන් යුක්තව කලකිරුණාම නොයලුණාම ඒකෙන් ලැබෙන ආනිසංසය මොකක්ද? අර්ථය මොකක්ද? මෙතන කියනවා නිබ්බිදා විරාගෝකෝ ආනන්ද විමුක්ති ඥාන දස්සනන්තෝ විමුක්ති ඥාන දස්සනානිසංසෝ. මොකක්ද කියන්නේ? අවබෝධයෙන් යුක්තව කලකිරුණාම තමයි කියනවා මොකක් ඇති වෙන්නේ? විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්නේ. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මම නිදහස් වුණා කියන අදහස. ඒතර බලන්න පුංචි විදිහට කරුණු ටිකක් තිබ්බට මෙතන තියෙනවා මොකක්ද? මහා ගැඹුරක් වගේම නිවන් මාර්ගය. ඕක තමයි නිවන් මාර්ගය. ওই ටික තමයි නිවන් මාර්ගය සම්පූර්ණ වෙන්න අපි උපදවා ගත යුතුයි. ඕක තමයි පිළිවෙල. එතකොට විමුක්ති ඥාන දර්ශනය පුදුනාම තමයි එයාට ඇති වෙන්නේ ඥානයක් මොකක්ද? කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. ඉපදීම ඡය වුණා. බ්‍රහ්මචර්ය වාසය සම්පූර්ණ වුණා. කල යුතු සියල්ල කරලා අවසන් කළා. නැවත කල යුතු කිසිවක් මට නොමැත කියලා අදහසක් ඇති වෙන්නේ තාට. මොකක් ඇති වුණාම? විමුක්ති ඥාන දර්ශනය ඇති වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉතිකෝ ආනන්ද කුසලානි සීලානි අනුපුබ්බේන අග්ගාය පරෙන්තිති. ලස්සනයි මෙතන කියනවා ආනන්ද මේ විදිහට කුසල් සිල් කියන එක පිළිවෙලට. මොකක්ද කියන්නේ? අනුපුබ්බේන අග්ගාය පරෙන්තිති. අග්‍රම වූ දේ දක්වාම අපිව පමුණුවනවා කියන්නේ. අග්‍රම වූ දේ කියන්නේ මෙතන මොකද්ද? විමුක්ති ඥාන දර්ශන උපද්දව ගත්තා කියන්නේ මොකද්ද? අරහත්ත්වයටපත් වුණා කියන්නේ. ඔය විදිහට කුසල් සීලයෙන් පටන් ගත්තාම ඒ කුසල් සීලය අපිව ඉවර කරන්නේ මේ ලෝකයේ තියෙන අග්‍රම කාරණාවට අපිව අනුපිළිවෙලෙන් අරගෙන ගිහිල්ලා ඉන්නේ. එහෙනම් අග්‍ර වූ කාරණාවට අනුපිළිවෙලින් අපිව රැගෙන යනවා නම් අපි කේක් ගෙඩි ටික වගේ ඉඳලා හරියන්නේ නැහැ. වන්දු තැටි ටික වගේ ඉඳලා හරියන්නේ නැහැ. ගොම් පෙටි ටික වගේ ඉඳලා හරියන්නේ හරියනවද? එහෙම හරියන්නේ. ඒ වෙනුවෙන් කළ යුතු වැඩපිළිවෙලක් මේ හැම කාරණාවක් අස්සෙම තියෙනවා. පළවෙනි මේක තමයි කුසල් සිල් රකින්න. එක ඔතනින් පටන් ගන්න. කුසල් සිල් රකින්න එක. කුසල් සීලය රකින්න තව තියෙනවා හේතු අනිත් පැත්තෙන් බැලුවා. මේ දේශනාවේ නැහැ. ඉන්ද්‍රිය සංවරය. කුසල් සිල් රකින්න උපකාර වෙන මුදම අංගයක් මොකක්ද? ඉන්ද්‍රිය සංවරය. ඊළඟට සති සම්පජාඤ්ඤය. ඔය ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ කුසල් සීලයක් රැකෙන්න. සති සම්පජාඤ්ඤය නැත්තම් ඉන්ද්‍රිය සංවරය නැහැ. ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීල රැකෙන්නේ නැහැ. දැන් හරිනේ? මේ කියන්නේ මේ දේශනාවේ නොකියා කියපු ටික. දැන් අපිට දෙන්න පුළුවන් එහෙනම් මේ කුසල් සීල රකින්නවා කියන එක මෙතනින් පටන් ගත්තා මේක මෙතනින් මෙහෙම ඉවර වෙනවා කියලා නෑ. කුසල් සීලයක් විදිහට රැකෙන්නත් ඊට අදාළ හේතු මේ හිතේ සකස් වෙන්න ඕන. එහෙනම් හේතු තමයි එකක් සති සම්පජාඤ්ඤය, එකක් ඉන්ද්‍රිය සංවරය.
මොන ධර්ම ඔය ටික කරන එකට තමයි ඇත්තටම කිව්වොත් අපි ධර්මයේ හැසිරෙනවා කියන්නේ. වෙන මොකකටවත් නෙවෙයි. අපි ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඔක සත් සම්පජාඤ්ඤය ඇති කරගන්නවා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. සති සම්පජාඤ්ඤයත් ඉන්ද්‍රිය සංවරයත් ඇති වෙනකොට මොකද්ද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලයක් විදියට අපිට සිල් රකින්න පහසු වෙනවා. තේරුණාද? සිල් රකින්න පහසු වෙනවා. ඒක කුසලයට හරව ගන්න එක තියෙන්නේ මොකකින්ද? දැන් සිල් රකින්න පුළුවන් වෙනවා. ඒක කුසලයට හරව ගන්න තියෙන්නේ මොකකින්ද? අදිෂ්ඨානය. අදිෂ්ඨානය තමයි මම රකින්න මේ සීලය මට දුකින් නිදහස් වෙන්න, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාර වෙන්න ඕනේ කියන අදහස. ඒකට වෙන අරමුණු වෙන මතවාද මොකක්වත් එකතු වෙන්න බැහැ. පැහැදිලිද? දුකින් නිදහස් වෙන්න උපකාර වෙනවා. ඔන්න කුසල් සීලේ හරි. දැන් කුසල් සීලයෙන් පස්සේ ඔන්න තියෙන ඊට වැඩින ධර්ම ටික. මොකද්ද? කුසල් සීලය නිසා විපිලිසර බව නැති වෙනවා. විපිලිසර බව නැති වෙනකොට ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිත බව ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය ඇති වෙනකොට සැපේ ඇති වෙනවා. සැපේ ඇති වෙනකොට සමාධිය වැඩෙනවා. සමාධිය ඇති වෙනවා. දැන් එතකොට ඔන්න නිවන් මාර්ගයෙන් වැඩුණේ අංග දෙකක් සම්පූර්ණයි. මොකද අංග දෙක? සීලය හරි සමාධිය හරි. එතකොට සීලයත් සමාධියත් අතර තියෙනවා වැඩෙන තව මොනවද? ධර්මතා ටිකක්. එහෙනම් අපි එකින් එක ධර්මතාවයන් පිළිබඳ හොඳට නුවණින් විමසන්න ඕනේද නැද්ද? විමස ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. ඊළඟට මම සමාධිය වැඩුණා. සමාධිය වැඩුණාම දැන් මෙතන කියනවා යථාභූත ඥාන දර්ශනය උපදිනවා. දැන් සමාධියේ ඉපදිච්ච සැනින්ම සමාධිය නිසාම යථාභූත ඥාන දර්ශනය උපදිනවා. ඉබේ උපදිනවද? ඉබේ උපදින්නේ නැහැ. නැත්නම් හිතාගෙන සමාධිය වඩාගෙන හිත එකඟ කරගත්තාම අපොච්චි. ඉබේ උපදින්නේ නැහැ. එතන මොකද්ද වෙන්න ඕනේ? යථාභූත ඥාන දර්ශනය උපදින්න අපිට කලින් කරපු දේක් උපකාර වෙන්න ඕනේ. කලින් කරපු දේ කියන්නේ මොකද්ද? එක ඔතනට එකතු වෙන්න ඕනේ දහම් දැනුම. තේරුණාද? ධර්මය පිළිබඳව ඇති කරගත්ත දැනුමත් එක්ක අපිට තියෙන්න ඕනේ දැන් මේ අවබෝධයක් ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය මොන වගේද? දැන් තේරුණාද කියන එක? එතකොට සමාධියක් වැඩිච්ච කෙනාට මොකද වෙන්නේ? සමාධියක් වැඩිච්ච කෙනාට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ යථාර්ථය මනාකොට තේරෙනවා. අර දහම් දැනුම තුළින් යාට එතනට ගලප ගන්න පුළුවන් නම් අන්නේ හේතුවෙන්ම මොකද්ද වෙන්නේ? යථාභූත ඥාන දර්ශනය ඇති කරගන්න පුළුවන්. කියන්නේ යථාභූත ඥාන දර්ශනය කිව්වේ ඒ තියෙන දේ යථාර්ථය. එන රූපේ නම් රූපේ යථාර්ථය මොකක්ද? වේදනා යථාර්ථය මොකක්ද? සංඥා යථාර්ථය මොකක්ද? සංස්කාරයන්ගේ යථාර්ථය මොකක්ද? විඥානයේ යථාර්ථය මොකක්ද? ඒක පැත්තේ. ඊළඟට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගේ යථාර්ථය මොකක්ද? ඊළඟට ඇස කන නාසය දිවකය මනස කියන ආයතනයන්ගේ යථාර්ථය මොකක්ද? ඇත්ත මේ විදිහට වටහා ගන්න. මේකේ තියෙන්නේ මෙහෙම දෙයක්. දැන් තේරුණාද? ඒ තේරෙනකොට ඔන්න ප්‍රතිඵලය මොකක්ද? ඇත්ත ඒ විදිහටම තේරෙනකොට කලකිරීමත් එක්ක යාගේ හිතේ යම එකකටම ඇලෙන්නේ නැතුව යනවා. නිබ්බිදා විරාගය. කලකිරෙනවා ඇලෙන්නේ නැතුව යනවා. නිබ්බිදා විරාගය නිසාම මොකද වෙන්නේ? කලකිරිලා ඇලෙන්නේ නැතුව යනකොට ඇලෙන්නේ නැහැ කියන්නේ ඒකෙන් නිදහස් වෙනවා. දැන් අපි නිදහස් වෙන්නේ නැත්නම් මොකක්ද? මොකක්ද නිදහස් වෙන්නේ නැත්තේ? ඇලෙන්නේ.
නැලෙනකොට එයා ඒකෙන් නිදහස් වෙනවා. රූපේ නිදහස් වෙනවා, වේදනාවේ නිදහස් වෙනවා, සංඥාවේ නිදහස් වෙනවා, සංස්කාරයන්ගෙන් නිදහස් වෙනවා, විඥානයේ නිදහස් වෙනවා. සතර මහා ධාතුන්ගෙන් නිදහස් වෙනවා. ආයතනයන්ගෙන් නිදහස් වෙනවා. නිදහස් වෙනවා කියන්නේ නැවත මේවා හැදෙන වැඩ පිළිවෙල එහෙම් පිළිම මෙයා නැති කරලා දානවා. ඕකට තමයි විමුක්තිය කියන්නේ. පැහැදිලිද? එතකොට බලන්න අන්තිමට උන්වහන්සේ දේශනා කළේ මොකක්ද එහෙනම්? මේ කුසල සීලය අනුපිළිවෙලින් අපිව කොතනට පමුණවනවද? අග්‍ර වූ දේ කරා පමුණවන. අග්‍ර වූ දේ කියන්නේ අමාමා නිවන මේ ජීවිතයේදීම සාක්ෂාත් කරවනවා කියන එකයි. අග්‍ර වූ දේට පමුණවන. එහෙනම් උතුම් අරහත්ත්වයට අපිව පමුණවන. එහෙනම් පින්වත්නි හොඳට මතක තියාගන්න නිවන් මාර්ගය කියලා කියන්නේ මොකද්ද? හේතු සහ ඵල අතර තියෙන යම් සම්බන්ධයක්. ඒ අදාළ හේතුව සකස් කළොත් ඊට අදාළ ඵලය අපිට ලබා ගන්න පුළුවන්. මොකක්වත් නොකරනවා කියන්නේ ඒකේ ඵලය තමයි මොකද්ද? සතර පාය. වෙන මොකුත් නැහැ. මොකක්වත් කරන්නේ නැහැ කියන එකේ ඵලය ඕක. මොකක් හරි කරන්න යන්තම් හරි උත්සාහ කළොත් ඊට අදාළ ඵලයක් කොතනකදී හරි අපිට ලැබෙනවා. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න යම් දෙයක් අපි කරනවා. නිවන පිණිස අපි යම් දෙයක් කරනවා නම් උපරිම දේ කරන්න ඕනි කියන තැන හිත පිටුවගන්න. දැන් මෙතන නම් උපරිම දේ තමයි රහත් වෙනවා කියන එකනේ. තේරුණා මම කියන්නේ? ඒ තැන හිත පිටුවගන්න. මම රහත් වෙනවාමයි කියලා හිත පිටුවගන්න. දැන් සෝවාන් වෙනවයි කියලා හිතනකොට ඒක ටිකක් පල්ලෙහෙන් තියෙන්නේ. එතකොට සෝවාන් වෙන්න හිතනවා කියනකොට අපිට කරන්න තියෙන වැඩ කොටස අපි හිතන පොඩ්ඩයි. මම කියන එක පැහැදිලිව තේරුම් ගන්න. අපි හිතනවා අසෝතාපට්ඨයන් හතරෙදි කරගත්තාම ඇතිනේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනාම ඇතිනේ ධර්මය ගැන පැහැදුනාම ඇතිනේ සංඝයා ගැන පැහැදුනාම ඇතිනේ සිල් රැක්කම ඇතිනේ. ඔච්චරයි අපි උතනින් ගන්නෙ. අපි මානසිකත්වය. නමුත් හිත පිටුව ගන්න මම රහත් වෙනවා. උපරිම තියෙන උඩම තැන. එතකොට එතෙන්ට යන්න අපිට ගන්න තියෙන මහන්සිය කරන්න තියෙන වැඩ කොටස අඩුයිද වැඩිද? වැඩිනේ. උපදව ගන්න තියෙන ගුණධර්ම ප්‍රමාණය අඩුයිද වැඩිද? වැඩිනේ. නේ? එතකොට යා රහත් වෙනවාය කියන අදහසේ ඉඳන් වැඩ කරනවා. රහත් වෙනවාය කියන අදහසින් ඉඳන් වැඩ කළොත් අනුතරේ සෝවාන් හරියට. මං කියන එක ලොජික් එක තේරුණා. ඒ ලොජික් එක කිව්වේ. තේරුණානේ? තරගයක් ගත්තේ මම එතන. ශ්‍රාත් වෙනවාය කියන තැන ඉඳලා වැඩ කරනකොට අපිට උපදව ගන්න තියෙන ගුණ ප්‍රමාණය වැඩි. කරන්න තියෙන මහන්සි වෙන්න ඕනි ප්‍රමාණය වැඩි. භාවනා කරන්න ඕනි ප්‍රමාණය වැඩි. හිත හදන්න ඕනි ප්‍රමාණය වැඩි. යථාර්ථයේ තේරුම් ගන්න ඕනි විමසනවා නම් ඒ ප්‍රමාණය වැඩි. එතන ඉඳන් කරා. ඒ අදාළයි. එතකොට අනුමතර මේකයි මං කිව්වේ සෝවාන් වෙලා හරි නතර වෙන්න පුළුවන්. සෝවාන් වෙලා වැඩ කරනවාය කියලා හිතුවොත් මම හිතන්නේ එච්චර ලොකු දෙයක් අපි අතින් සිද්ධ වෙයි. ඒ නිසා අතන හිත පිටව ගන්න අග්‍ර වූ දේ ගැන හිතන්න හැමතිස්සෙම මේ කුසල් සීලය අවසානයේදී මේ අග්‍ර දේ කරා අපිව පමුණුවනවාය කියන විශ්වාසය තියාගන්න. ඒ විශ්වාසය තියාගෙන හැමදෙනාම සිල් රකින්න, සමාධිය වඩන්න, මේ ජීවිතය යථාර්ථය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. සියලු දෙනාටම මේ රකින්නා වූ කුසල සීලය මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උපකාර